අපිට දාඩිය දානවා. එතකොට මේ දාඩිය තුල මොනවද තියෙන්නේ වැඩිපුර? ජලය තියෙන්නේ. එතකොට සම මත දහඩිය දැම්මම ඒ කියන්නේ සම මත දහඩිය වැඩිපුර තියෙන එතකොට ජලයනේ. ඒ ජලය වාෂ්ප වෙලා පිට වෙලා යන්නේ. වාෂ්ප වෙලා එළියට යනවා. එතකොට ඒ වාෂ්ප කරන්න අවශ්‍ය උෂ්ණත්වය කොහෙන්ද ගන්න? අපේ සමෙන් ගන්න. කියන්නේ අපේ ඇඟේ තියෙන උෂ්ණත්වයෙන් තමයි එයා වාෂ්ප වෙලා එළියට යන්නේ. හරි. එතකොට මේ වාෂ්ප වෙන්න අවශ්‍ය උෂ්ණත්වය දෙන්නේ දේහය. එතකොට දේහයේ උෂ්ණත්වය අඩු වෙනවා. හරි. ඒ එක්කම තමයි ඔකේ තියෙනවා මේ පොඩි ස්ලයිඩ් එකක් තියෙනවා. බලමු පොඩ්ඩක්. එතකොට පුතේ දැන් මේ රූපේ දැන් මේ ශාකයක් තියෙනවා. එතකොට මේ ශාකයේ දැන් මේ මූල පද්ධතියක් තියෙනවා මෙතන. මේ මූල පද්ධතියේ අවශ්‍ය ඛනිජ ලවණ උරා ගැනීමට මම ගිය සතියේ කියපු දෙයක් තමයි මම ආයෙ පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්නේ. ඛනිජ ලවණ උරා ගැනීමට පස්සේ දැන් ඛනිජ ලවණ තියෙනවානේ නේද? අපි පොහොර විදිහට දානවා. අපි දාන පොහොර පවා දිය වෙන්න ජලය තියෙන්න ඕන පස්සේ. හරි. එතකොට කැල්සියම්, පොටෑසියම් නේද? ඒ වගේ ඛනිජ ලවණ පස තුල දිය වෙන්නත් ජලය තියෙන්න ඕන. එතකොට ඒ දියවීම තුළින් පහසුවෙන්ම මේ මුල් වලට උරා ගන්න ලේසි කරනවා. හරි. එතකොට ඒ කියන්නේ ශාකවල ඛනිජ ලවණ උරා ගැනීමට වැදගත් වෙනවා. එතකොට මේ ඊට අමතරව දැන් ශාක වලින් ජලය කියන්නේ පත්‍ර වලින් වාෂ්ප වෙලා යනවනේ. අපි හරිද? එතකොට ශාකයේ තියෙන උෂ්ණත්වය දැන් ඔයාලා හිතන්න දැන් පරිසරයේ ගස් තියෙනවා. නමුත් ගස් රත් වෙනවද? පරිසරයේ තියෙන ගස් රත් වෙන්නේ නැහැ නේද? දැන් අපි එහෙම එළියේ ඉන්නකොට අපිට තේරෙනවා දැන් අපි ඔළුවේ හිසකේස් රත් වෙනවා නේද? පොළව රත් වෙනවා. නමුත් ගස් එහෙම රත් වෙනවද කවදාවත්? ගස් රත් වෙන්නේ නැහැ. ඇයි ඒ රත් වෙන්නේ නැත්තේ? හරි? එතකොට අපි ගහකට ගියාම අපිට සිසිලසක් ලැබෙන්නේ ඇයි ඒ? ඒ තමයි පුතේ ගහේ උෂ්ණත්වය පාලනය කරගන්නේ පත්‍ර තුලින් වතුර වාෂ්ප වෙලා එළියට යනවා. හරි? අපි ඔකට කියනවා උත්සේදනය කියලා කියනවා. ඔක ඉහළ පන්තිත් ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒ ජලය එළියට යනකොට ඒ යන්න අවශ්‍ය උෂ්ණත්වය එයා ගහෙන් ලබා ගන්නවා. හරි? දැන් උෂ්ණත්වය පාලනය කිරීම සිද්ධ වෙනවා. අන්න ඒක. එතකොට ජලය එතෙන්දිත් වැදගත් වෙනවා. හරි. ඒ වගේම තමයි දැන් අපේ ශරීරයේ තුල වගේම ශාක තුලත් ද්‍රව්‍ය පරිවහනයේට නේ. දැන් අපේ ද්‍රව්‍ය පරිවහනය කරන්නේ මොනවද? අපේ ඇඟේ රුධිරය නේ. අපි ආහාර ජීර්ණය කියන්නේ අපි ආහාර ලබාගෙන ඒ ආහාර ජීර්ණය වෙලා ඒකේ තියෙන පෝෂණ ද්‍රව්‍ය අපේ රුධිරයට තමයි අන්තිමටම යන්නේ. ඒතකොට රුධිරේ තමයි අපේ ශරීරයේ තියෙන අනිකුත් ඉන්ද්‍රියන් වලට ඒක පරිවාහනය කරන රුධිරය අවශ්‍ය වෙනවා. ඒතකොට රුධිරේ මොනවද වැඩිපුරම තියෙන්නේ? රුධිරේ වැඩිපුරම තියෙන්නේ ජලයේදී නේද? ඒ වගේම තමයි ශාක තුල. ශාක තුලත් මුලින් ලබා ගන්නා ජලය, ඛනිජ ලවණ ඔක්කොම ඒ ශාකයේ අනිත් තැන් වලට පරිවාහනය කරන්න ඕන. ඒකටත් තියෙනවා ශාකයේ වෙනමම තියෙනවා පටක තියෙනවා. හරි මේවා දැන් ඔයාලට ඉගෙන ගන්න නැහැ. එතකොට ඔන්න උඹට අපිට වැදගත් වෙනවා මේ ජලය. ඊට අමතරව මම කිව්වා මත්ස්‍යයන් නේද? මාළු ඉන්නේ ජලජ පරිසරය. කියන්නේ එයාලගේ මාධ්‍ය, එයාලා ජීවත් වන මාධ්‍ය තමයි ජලය. දැන් අපි ජීවත් වන මාධ්‍ය තමයි වායුගෝලය. නේ? ඒතකොට වායුගෝලයේ තියෙන ඔක්සිජන් අරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් මාළු ජලයේ තියෙන ඔක්සිජන් ලබාගෙන තමයි එයාලා ජීවත් වෙන්නේ. ඒතකොට එයාලගේ ජීවත් වීමේ මාධ්‍යයක් විදිහට ජලය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. හරි? ඊළඟට අපි කිව්වා අර දැන් බහිස්රාවි ද්‍රව්‍ය තියෙනවා නේද? ඒ කියන්නේ අපි අපේ අපද්‍රව්‍ය අපි බැහැර කරනවා. හරි? එතකොට මේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලියට ජලය අනිවාර්යෙන් තියෙන්න ඕන. නේ?
නැත්තම් අපද්‍රව්‍ය බැහැර කරන්න අපහසු වෙනවා. ජලය තිබුණ නැති වුණොත් එහෙම. හරි. හොඳයි. අපි එතකොට පුතේ දැන් අද ඉගෙන ගන්න ජලය සීමිත සම්පතකි. ඇයි අපි ජලය සීමිත සම්පතක් කියලා කියන්නේ? ජලය සීමිත සම්පතකි. ඇයි අපි ජලය සීමිත සම්පතක් කියලා කියන්නේ? හරි. පුතේ අපේ ලෝකේ තියෙනවානේ දැන් අපේ ලෝකේ පෘථුවිය. හරි. එතකොට මේ පෘථුවියෙන් 70%ක්ම තියෙන්නේ සර් බෝඩ් එක හරියට පැහැදිලි නැහැ. ඔව් සර්. අද එහෙනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඔයාලට දෙන්න නෝට් එකක් දෙන්නම් ස්ලයිඩ් එකක් තියෙන එක බලා ගන්න. දැන් අද ඔක හදන්න කිව්වොත් එහෙම අද මොනවක් කරගන්නම. සර් බෝඩ් එක හරියට පැහැදිලි නැහැනේ. හරි. ඉන්නකෝ. දැන් පුතේ අපේ ලෝකේ නේ අපේ ලෝකෙන් 70%ක්ම තියෙන ජලය 70%ක්ම තියෙන ජලය කියන්නේ ලෝකයේ තියෙන මතු පිට පෘෂ්ඨයේ හරි මතු පිට පෘෂ්ඨයෙන් 70%ක් තියෙන ජලය. එතකොට ඒකේ ගොඩබිම තියෙනවා 30%ක්. හරි දැන් මේ ලෝකයේ 70%ක් තියෙන ජලය. ඒකෙනුත් ගොඩබිම එතකොට තියෙන 30%යි තියෙන්නේ. හරි. එතකොට මේ ජලය 70%න් තේරෙනවද? ජලය 70%න් ඒ 70% වෙනුත් 97.41ක් තියෙන්නේ සාගර හා මුහුදු. හරි ඒ කියලා කියන්නේ දැන් ජලය 70%ක් තියෙන මුළු ලෝකෙම මතු පිට පෘෂ්ඨඵලයෙන් අපි ওই 70% අරගෙන ඒ 70% ආය අපි කොටස් 100කට බෙදුවොත් එහෙම අන්නේ 100න් 97.41ක් තියෙන පුතේ සාගර හා මුහුදු තියෙන්නේ. හරිද? එතකොට හිතා ගන්න එතකොට අපේ ප්‍රයෝජනෙට ජලය කොච්චරද තියෙන්නේ කියන එක. හරි? දැන් මේ බලන්න මෙතන දැන් ඒ සාගර හා මුහුදු 97.41ක් තියෙනවා. එතකොට ඒ අපිට කියන්නේ මේ ජලයෙන්. එතකොට ඉතිරි ප්‍රමාණයෙන් 2.58ක් තියෙන ඝන ජලය. ඒ කියලා කියන්නේ ග්ලැසියර් සහ හිම ඒ විදිහට තමයි හොඳ වෙලානේ පේන්නේ. තේරුණාද? එතකොට ඒකනුත් 100ට ඝන ජලයේ තියෙන්නේ ග්ලැසියර් හා හිම විදියට 2.58ක්. එතකොට ඔයාලා හිතා ගන්න කොච්චරක් දැන් තව ඉතිරිලා තියෙන අපිට කියන එක නේ. අපිට ඉතිරිලා තියෙන පොඩිම ප්‍රමාණය. එතකොට ඒකෙනුත් අන්තිමට අපිට ප්‍රයෝජනෙට ගත හැකි ජලය තියෙනවා. අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ජලය තියෙන පුතේ 100.01ක්. හිතා ගන්න කොච්චර කුඩා ප්‍රමාණයක්ද කියන එක. තේරුණාද? එතකොට අපිට අපේ ප්‍රයෝජනෙට අපිට ගන්න පුළුවන් ප්‍රමාණය ඇවිල්ලා ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. 100ට 0.01. සර් බෝඩ් එකේ ලියනවා පේන්නේ නැහැ. ඉතනවාද? ඔව් සර්. ඔව් සර්. පේන්නේ නැහැ සර්. පේන්නේ නැහැ. පේන්නේ නැහැ සර්. හරි පොඩ්ඩක් ඉන්න. මට තව විනාඩි දෙකක් දෙන්නකෝ. දැන් පුතේ ජලය අපි සීමිත සම්පතක් කියලා කියන්න හේතුව තමයි දැන් අපේ ලෝකයේ තියෙන මතු පිට පෘෂ්ඨයෙන්
170ක් තියෙන්නේ ජලයේදී. හරි? ජලයේ 170ක් තියෙන්නේ ජලය. එතකොට ගොඩබිම තියෙන්නේ 130ක්. එතකොට මේ 170ක් තියෙන ජලයනොත් 170ක් තියෙන ජලයනොත් 97.41ක් තියෙන්නේ සාගර හා මුහුදු. හරි? මේ 70 ආය අපි කොටස් 100කට බෙදුවොත් එහෙම ඒ 100 නු 97ක් 97.41ක් කියලා කියනවා. ඒ තියෙන්නේ සාගර හා මුහුදු. හරි? එතකොට අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් ජලයේ තියෙන 100.0.01ක්. එතකොට අපි ඔය බොන්නේ නේද? අපේ පරිභෝජන සඳහා අපි යොදාගන්නේ මෙන්න මේ ජලය. හරි? මෙන්න මේ ජලය තමයි පරිභෝජන සඳහා යොදාගන්නේ. අන්න ඒකයි කියලා කියන්නේ ජලය සීමිත සම්පතක් කියලා කියන්නේ අන්න ඒ හේතුව හින්දා. හරි? ජලය කොච්චර තිබුණත් අපිට අපේ පරිභෝජනය සඳහා සුදුසු මට්ටමින් තියෙන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. හරි. ලියා ගන්නකො වෙන නෝට් එකක්. ලියා ගන්න මාතෘකාව ජලය සීමිත සම්පතකි. සර් ප්‍රහෙලිකා බලන්න නැද්ද? ප්‍රේලිකාව කරමු මේ ටික ඉවර කරලා දැන් මේ පාඩම ඉවර කරන්න පුළුවන් අද. මේ ටික ඉවර කරලා ප්‍රේලිකාවට යන්න. සර් ජලයේ සීමිත සම්පතකි. හරි. ලියා ගන්න. අප පෘථිවියේ අප පෘථිවියේ මතුපිට පෘෂ්ඨයෙන් අප පෘථිවියේ මතුපිට පෘෂ්ඨයෙන් සියයට 70කටත් වඩා 170කටත් වඩා 170කටත් වඩා මොකක්ද සර් කිව්වේ? ආයි කියන්නකෝ. අප පෘථිවියේ මතුපිට පෘෂ්ඨයේ 170කට වඩා ජලය පවතී. එතකොට දැන් මට කියන්න ඔයාලා දැන් මම කිව්වනේ දැන් ජලය පවතී කියලා 170කටත් වඩා ජලය පවතී කියලා කිව්වා. එතකොට මට කියන්න දැන් ඔයාලා ඉගෙන ගත්තනේ. ජලය එතකොට කොහොමද පවතින්නේ? මොන ආකාර විදියටද පවතින්නේ? ඝන ජල, ඝන ද්‍රව වායු, ඝන ද්‍රව වායු, ද්‍රව වායු ජලය, ද්‍රව ජල. එතකොට ඝන ගත්තොත් ඝන විදියට ගත්තොත් මොනවද තියෙන්නේ? glacier, hiම, ice. හරි. ඒ කියන්නේ glacier ice හිම. ice නේද? ඒ විදිහට පවතිනවා. හරි. ඊට අමතරව තව තියෙනවානේ අපි ජලය දැන් ඊළඟට වර්ග කරලානේ තව විදියකට. වායු ජලය, ඝන, ද්‍රව වර්ෂණය, මතුපිට ජලය, භූගත ජලය. වර්ෂණයේදී අපි බෙදුවනේ නේ වර්ෂණීය විදියට නේද? මතුපිට ජලය, භූගත ජලය. භූගත ජලය, මතුපිට ජලය. වර්ෂණය, මතුපිට ජලය සහ භූගත ජලය. අන්න ඒ විදිහට තියෙනවා. ඊළඟට ආය කොටස් තුනකට බෙදුවා. නේද? අරදිය, මිරිදිය, කිවුල්දිය. කරදිය, මිරිදිය, මිරිදිය කිවුල්දිය නේ. හරි. ඔන්න ඔය හැම ආකාරයකටම ගත්තත් පුතේ ජලය එතකොට කීයද තියෙන්නේ? ජලය 170
70ක් පවතින ඔය හැම ආකාරයකටම අණුව. හරි. ඔය හැම ආකාරයකටම අණුව ජලයේ 70ක් පවතිනවා. ඒකයි ඔය කියන්නේ. හරි. හරි. ඊළඟ ලියන්න ඊළඟ කරුණ. ගොඩබිම පවතින්නේ හරි සර්. ගොඩබිම පවතින්නේ 130ක් වැනි ප්‍රමාණයකි. ගොඩබිම පවතින්නේ 130ක් වැනි ප්‍රමාණයකි. මේ බෝ හරි සර්. සම්පූර්ණ ජලයෙන් සර් වාක්‍යෙටමද? ඔව් ඒ වාක්‍යෙටමද? ඒකටමයි. ඔව් සම්පූර්ණ ජලයෙන් හරි සර්. 2.5 ප්‍රමාණයක් 2.5 ප්‍රමාණයක් මොකක්ද සර් ප්‍රමාණයේ සම්පූර්ණ ජලයේ? ජලයෙන් 2.5 ප්‍රමාණයක් ග්ලැසියර් ලෙසද ග්ලැසියර් හා හිම right ග්ලැසියර් හා හිම හරි සර්. ග්ලැසියර් හා හිම ලෙසද 97.41 ප්‍රමාණයක් 97.41 ප්‍රමාණයක් සාගර හා මුහුදු සර් ඒක අපහු කියන්නකෝ. 97.41 ප්‍රමාණයක් සියයට 97.41 ප්‍රමාණයක් සාගර හා මුහුදු ලෙසද පවතී. හරි. එතකොට දැන් බලන්න දැන් මේ 100 නේ. හරිද? එතකොට දැන් මෙතන ඔන්න දැන් පොඩි මේ ගණනයක් තියෙනවා. හරි? දැන් බෝඩ් එක පොඩ්ඩක් පොන්න වෙලා නෙවෙන්නේ. නෑ සර් හොඳට පේනවා. ඒක සිග්නල් හොඳට පේනවා. සිග්නල් අඩු වුණාමත් අර එහෙම පේනවා මේ ඔයාලට. හරි? එතකොට පුතේ දැන් අපි කිව්වානේ දැන් 70ක් තියෙන මේ ජලය කියලානේ. ඒ 70 අපි ආයේ කොටස් 100කට බෙදුවොත් එහෙම. හරි? ඒ කොටස් 197.41ක් තියෙන සාගර මුහුදු. එතකොට ඝන ජලයේ විදිහට තියෙනවා ඔව් 2.58. හරි? එතකොට හිතා ගන්න දැන් මේ දෙක එකතු කරපුවම කීයද එන්නේ උත්තරේ? 8යි 1යි 9.
5යි 4යි 9යි 7යි 2යි 9යි 9යි 199.9ක්ම එතකොට තියෙන්නේ මොනවද? ජලය. සාගරා මුහුදුයි ඝන ජලයයි පවතින්නේ නේ. එතකොට ඉතිරි ජලය නේ ඉතිරි වෙන්නේ කීයද? 100.0.01ක ප්‍රමාණයක් තමයි ඉතිරි වෙන්නේ. එතකොට මේක තමයි පුතේ තියෙන්නේ අපේ දැන් ඔය තියෙන පොළවේ මිරිදිය ජලය නේ. මිරිදිය හා කියුල් ජලය. right? මිරිදිය කියන්නේ ගංගා ඇලදොල නේ. ගංගා ඇලදොල ඒ ඔක්කොගෙම ඒ ඔක්කොම තමයි මේ 100.01ක් විදිහට තියෙන්නේ. හරි අපි එතකොට එන්නේ ඒ ජලය තමයි අපි ප්‍රයෝජනෙට ගන්න. එහෙමද? ඒ කියන්නේ ගංගා ඇලදොල තියෙන ජලය තමයි අපි පිරිපහදු කරලා ඔය නාගරික ප්‍රදේශවලට බීමට සපයන්නේ නේ. ඒ ජලය තමයි අපි වගා කටයුතු වලට ප්‍රයෝජනෙට ගන්නෙ නේද? දැන් අපි කරදිය ජලය අපි වගා කටයුතු වලට භාවිතා කරන්නේ නැහනේ. තේරුණාද? එතකොට අන්න ඒකයි කියන්නේ. ඉතිරුනේ කීයද? 0.01ක් වගේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. මෙන්න මේ ප්‍රමාණය තමයි අපිට ප්‍රයෝජනෙට ගන්න තියෙන්නේ. ඒකයි අපි කියන්නේ ජලය සීමිත සම්පතක් කියලා කියන්නේ ඒකයි. හරි? හරි. ඊළඟ ලියා ගන්න ඊළඟ කරුණ ලියා ගන්න. හරි සර්. මිනිසාගේ ප්‍රයෝජනයට ගත හැකි මට්ටමින් මොකද්ද සර් ඉස්සාගේ? මිනිසාගේ ප්‍රයෝජනයට ගත හැකි මට්ටමින් මිනිසාගේ ප්‍රයෝජනයට ගත හැකි මට්ටමින් මිනිසාගේ ප්‍රයෝජනයට ගත හැකි මට්ටමින් ජලය පවතින්නේ 100.01ක් 100.01ක් වැනි පොඩ්ඩක් කිවි කියන්නකො. 100.01ක් වැනි ඉතාමත් සුළු ප්‍රමාණයකි. මේ මොකද 100ට 0.01ක් වැනි සර් පොඩ්ඩක්යි මුලින්දන් කියනවාද? මිනිසාගේ පරිභෝජනයට ගත හැකි මට්ටමින් ජලය පවතින්නේ 100.0.01ක් වන ඉතාමත් සුළු ප්‍රමාණයකි. කලින් ලියා ගන්න ඕන ටක් ගාලා දැන්. හරිද? මේ නිසා ඒකටම නේද? ඔව් මේ නිසා ජලය සීමිත සම්පතක් ලෙස සැලකේ. මේ නිසා ජලය සීමිත සම්පතක් ලෙස සැලකේ. මේ නිසා ජලය සීමිත සම්පතක් ලෙස සැලකේ. හරි සර්. දැන් ඔයාලට තේරුණානේ නේද? ඇයි ජලය සීමිත සම්පතක් කියලා කියන්නේ කියන එක දැන් තේරුණා. ගණන් හදලා පෙන්නුවා දැන් ඈ. ගණන් හදලා පෙන්නුවා. හරි? මුහුදු ජලයේ තියෙන 97.4 එක ඝන ජලය. ඒ කියන්නේ ග්ලැසියර් හා හිම විදිහට තියෙනවා 2.5කට. එතකොට මේ දෙකෙන් එකතු වෙන 99.99. එතකොට ඉතිරි වෙනවා 0.01. මේ 0.01 ඇතුලේ තමයි තියෙන පුතේ ගංගා, වැව්, ඇලදොල නේ. කියන්නේ අපේ මිරිදිය ජලාශ සියල්ලම තියෙන්නේ මෙන්න මේ 0.01 තුල. හරි? ඊළඟ තරලක් දාලා ලියා ගන්න.
ඊළඟ තව ලකුණු දාලා ලියා ගන්න. මිනිසාගේ ප්‍රයෝජනයට මිනිසාගේ ප්‍රයෝජනයට මිනිසාගේ ප්‍රයෝජනයට ගන්නා ජල මූලාශ්‍ර වන මිනිසාගේ ප්‍රයෝජනයට ගන්නා ජල මූලාශ්‍ර මිනිසාගේ ප්‍රයෝජනයට ගන්නා ජල මූලාශ්‍ර වන මොනවද? ගංගා ගංගා වැව් ඇලදොල ලිං ජලය සර් බිම් ජලයද කිව්වේ ලිං ජලය නේ භූගත ජලයටයි තියෙන්නේ ලිං ජලය වැනි මිරිදිය ජලාශ වැනි මිරිදිය ජලාශ වැනි මිරිදිය ජලාශ පවතින්නේ වැනි මිරිදිය ජලාශ පවතින්නේ මෙම 100.0.1 තුලය මෙම 100.0.1 තුලය හරි හරි සර්. දැන් තේරුණා නේද ඔයාලට එතකොට ජලය ඇයි සීමිත සම්පතක් කියලා කියන්නේ කියන එක දැන් ඔයාලට තේරුණා නේ. හරි ඊළඟට පුතේ අපි ඉගෙන ගන්න ජල දූෂණය කියනවා. මේ ජල දූෂණය මාතෘකා ලියන්නද? යාග මාතෘකාව ලියාගන්නද? ජල ජල දූෂණය දූෂණය නේද සර්? ඔව් ජල දූෂණය ලියා ගන්න. හරි එතකොට ඒකේ තියෙනවා පොඩි පින්තූර ටිකක් තියෙනවා මම ඔයාලට පෙන්නන්න. සර් පේන්නේ නැහැ. පෙන්නන්න ස්ලයිඩ් එක. පේනවා සර්. පේනවා සර්. පේනව නේද මේ පින්තූරේ? ඔව් සර්. දැන් මෙතන පේනවා පැහැදිලිව. පේනවා. ඒක ඕනනේ. හරි. දැන් මේ බලන්න මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? ජලය දූෂණය වෙලා. මේ ප්ලාස්ටික් කපන වලින් ජලයට අපද්‍රව්‍ය එකතු වෙලා
ද්‍රව්‍ය දාලා තියෙනවා නේ. මෙතන බලන්න මෙතන මොකද්ද වෙන්නේ? කර්මාන්ත ශාලාව කර්මාන්ත ශාලාවල ජලය දියර කර්මාන්ත ශාලාවලින් පිට කරන අපජලය හරි. ඔව්. අපජලය ඒ ඇලකට ඇල මාර්ගයකට යොමු කරලා තියෙනවා නේද? මෙතනත් එහෙම මේ ඈතින් බලන්න අර කර්මාන්ත ශාලාවක් පේන්න තියෙනවා ඈතින් නේද? එහා පැත්තෙන් වැවක් තියෙනවා. වැවක් වගේ තියෙන. ඉතින් ඒකට විවිධ වූ කැලි කසල දාලා තියෙනවා. අච්චු පොතේද නෑ මං දාපු පින්තූර ටිකක්. අච්චු පොතේ තියෙන පින්තූර. ඔය සමාන පින්තූර තියෙනවා. හරි? පේන්නේ නැහැ. පේනවස විතරයි පේන්නේ. පේනවස හරි. එතකොට මෙතෙන්දි බලන්න ජලය අපවිත්‍ර වෙලා තියෙනවා. මෙතෙන්දි බලන්න මොකද්ද කරන්න කියලා. ශාකවලට වසවිස දානවා. වසවිස දානවා. රසායනික ද්‍රව්‍ය දානවා. වගාවන්ට. මෙතෙන්දි නේද මේ ගොයම් නේ තියෙන්නේ නේ. ගොයම් තියෙන්නේ නේ. ගොයම් වගාවකට කෘෂි රසායන ඉසිනවා නේද? එක්ක මේක වල්නාශකයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි රෝගයකට ඉසින කෘමිනාශකයක් වෙන්න පුළුවන්. එතකොට මේ ජලයට මේව එකතු වෙනවා. මේ කෘෂි රසායන ද්‍රව්‍ය ජලයට එකතු වෙනවා. මේ පින්තූරේ මොකද්ද කියන්නේ? පොලිතීන් ප්ලාස්ටික් ජලයට එක්කර තිබුණු ඒවා මේ බෑග් වලට එක් කර ගන්නවා. එකතු කරනවා නේ. එතෙන්දි කරන්නේ අපද්‍රව්‍ය එක්ස්ට්‍රැක්ට් කරනවා. අපි එක්ස්ප්‍රෙස් කරනවා නේ. හරි. එතකොට අපි කරන්න ඕන ওই දේ තමයි. හරි? දැන් ජලයට මිනිස්සු එක එක දේවල් දානවා නේ. දැන් ඔය කොළඹ පැත්තේ එහෙම තියෙනවනේ ඔය බේරේ ඇල කියලා තියෙනවා ලක් තියෙනවා නේ. එතකොට සමහරක් මල මේ අපවාහන පද්ධතින් ඔක්කොමත් ඒකට යොමු කරලා තියෙනවා. right? ඉගෙන කියන්නේ වැසිකිලි වලින් අයින් කරන අපද්‍රව්‍ය තමයි මල ද්‍රව්‍ය. මල ද්‍රව්‍ය සමහර මිනිස්සු ඒවා කෙලින්ම ඒ ඇලටම යොමු කරලා තියෙනවා. හරි? එතකොට එහෙමත් දේවල් වෙනවා. හරි? එතකොට ජලය දූෂණය. දැන් අපි කියන්නේ දැන් බලන්න මෙච්චර මේ සීමිත වෙලා තියෙන ජලයනේ. අපිට ස්වභාව ධර්මයෙන් අපිට දීලා තියෙන්නේ 0.0.01ක් වැනි තාවන්න සුළු ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයට අපි ඒක මේ විනාශ කරගන්නවා නේ. අපි ඒක අපවිත්‍ර කරනවා. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හින්දා. මිනිස්සු මේව හොඳටම දන්නවා. මේ දැන ඒ ගංගාවලට ගිහිලා කුණු දානවා, යනින් ගමන් බෑග් එකක් ඇලදොලට විසි කරලා යනවා නේ. නොයෙකුත් දේවල් කරනවා. එතකොට ඒ තුලින් වෙන අනිත් මොනවද? අනිත් පැත්තට අපිට ලැබෙන විපාක මොනවද? නේද? ඔය ඩෙන්ගු වගේ වසංගතරු මේ කියන්නේ ඒ වගේ වසංගත තත්ත්ව නැති වෙන්නත් පුළුවන් අනිත් පැත්තේ. නේ? සමහරක් ඉන්නවා ගංගාවල් හොඳටම අපවිත්‍ර වෙලා තියෙනවා. ඒ වගේ කැලි ගසලා දාලා සමහර මිනිස්සු ඒ ගඟේම අනිත් යූරේ නානවා. රිදි සෝදනවා. ඒ වගේ ක්‍රියාකාරකම් කරනවා. හරිද? ඒතර ලියා ගන්න ජල දූෂණය යටතේ තරුවක් දාලාද සර්? ඔව් තරුවක් දාලා ලියා ගන්නකො. ජල දූෂණයද ලියා ගන්න. විවිධ අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා විවිධ අපද්‍රව්‍ය
ජලයට එකතු වීම නිසා ජලයට එකතු වීම නිසා ජලයේ වර්ණය සාය මුලින්දන් කියන්න. විවිධ අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා ජලය අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා ජලයේ වර්ණය ජලයේ වර්ණය වෙනස් වේ. ජලයේ වර්ණය වෙනස් වේ. ඒකටම ලියා ගන්න ජලයේ වර්ණය වෙනස් වේ. ජලයෙන් දුගඳක් හමයි. ජලයෙන් දුගඳක් හමයි. මොකක්ද දුගඳක් ඒ කියන්නේ ඔය පල් වෙනවා කියන මොකක්ද? හමයි ඒකටම සර් ඔව් ඒක එකටම ලියා ගන්න ජලයෙන් දුගඳ හමයි. දුගඳ ජලයේ දුගඳ හමයි. ජලය තුල විවිධ ශුද්ධ ජීවීන් ජලය තුල විවිධ ශුද්ධ ජීවීන් වර්ධනය වෙයි. මෙවැනි ජලය මිනිසාගේ පරිභෝජනයට ගත නොහැකි අයුරින් අපවිත්‍ර වීම ජල දූෂණය ලෙස හඳුන්වයි. මොකද සර් කිව්වේ පරිභෝජනයේ ගත නොහැකි අයුරින් අපවිත්‍ර වීම ජල දූෂණය ලෙස හඳුන්වයි. හරි. අපි දැන් ලියව බලන්න ජල දූෂණය වෙන ආකාර මොකද ජල දූෂණය වෙන්නේ කියලා. ජල දූෂණය වන ආකාර කොහොමද ජල දූෂණය වෙන්නේ? දැන් මම ඉස්සලා රූපවලින් කීපයක් පෙන්නුවා. කියන්න බලන්න ඔයාලා දන්න විදිහට කියන්න බලන්න. පොලිතින් හා ප්ලාස්ටික් ජලයට මුදා හැරීම කර්මාන්ත ශාලාවල තියෙන අපද්‍රව්‍ය ඔක්කොම එකට කිව්වොත් මේ මට ඇහෙන්නේ වාහනයේදී නැහැ. අපි ඉස්සලා දෙකට ලියා ගමු.
හරි ඔයාලා කියපු ටික මම ලියා ගන්නවා ලියනකම් පොඩ්ඩක් ඉන්න. එකක් ලියනකම් ඉන්න. හරි. එකක් තමයි එක දුවෙක් කිව්වා පොලිතීන් හා මොනවද කිව්වේ? ප්ලාස්ටික් නේ. පොලිතීන් හා ප්ලාස්ටික්. ජලයට මුදා හැරීම. ජලයට මුදා හැරීම. කර්මාන්ත ශාලාවලින් එන කුසලීනාශක ජලයට හැරීම. කර්මාන්ත ශාලාවලින් පිටවන අපද්‍රව්‍ය ජලයට බැහැරවීම. මුදා හැරීම. ගෘහස්ත කැලිකසල ජලයට මුදා හැරීම. රසායනික ද්‍රව්‍ය හා විවිධ සේදුරු ද්‍රව්‍ය කැලිකසල ජලයට මුදා හැරීම. කෙනා කියන්නේ ගෘහස්ත කැලිකසල නේ. ගෘහස්ත කැලිකසල ජලයට මුදා හැරීම. හැරීම. රසායනික ද්‍රව්‍ය හා විවිධ සේදුම් ද්‍රව්‍ය ජලයට මුදා හැරීම. සතුන්ගේ මලසිරුරු ජලයට දැමීම. අරක්ක ඉන්දියාවේම මලසිරුරුත් දානවා ගඟට නේද? මලසිරුරු. මලසිරුරු ජලයට මුදා හැරීම නේ. නැත්නම් ගංගාවල පා කිරීම. මේක අර සර් සමහර වෙලාවට අර කල මුට්ටි වල ඇටකඩුත් පා ගන්නවනේ සර්. ඔව්. රසායනික ද්‍රව්‍ය හා සේදුම් ද්‍රව්‍ය ජලයට මුදා හැරීම. ඔව්. කෘෂි රසායන ද්‍රව්‍යයි. ඒ රසායන ද්‍රව්‍යයේ තියෙන බහලු නේද? සහ බහලු. බහලු කියන්නේ මොනවද? මේ රසායන ද්‍රව්‍ය දාලා තියෙන කුප්පි. හරි? ඒවා ජලයට මුදා හරිනවා. සතුන් සේදීම. ළඟට සතුන් සේදීම. රෙදි සේදීම නේ. ගංගාවල රෙදි සෝදනවා නේ. රෙදි සේදීම සහ නෑම. රෙදි සේදීම සහ නෑම නේද? හරි. ඊළඟට මල අපද්‍රව්‍ය සතු සහ වාහන මල අපද්‍රව්‍ය මුදා හරිනවා නේ. මල අපද්‍රව්‍ය මුදා හරිනවා. හරි. සතුන් සහ රථ වාහන සේදීම. සතුන් නම් නොදිවෙන ද්‍රව්‍ය ජලයට එකතු කිරීම. එහෙමයි. අප වාහන නේ රත වාහන නේ. රත වාහන සේදීම. මුදා හැරීම. රත වාහන සේදු ජලය මුදා හැරීම. රත වාහන සේදු ජලය මුදා හැරීම. සේදු ජලය මුදා හැරීම. ඔන්න දැන් බෝඩ් එකක් ගන්න. ආහාර ජලයට කිරීම. ආහාර වර්ග රුවත් ජලයට එකතු කරනවා නේ. හරි. දැන් මේව තව දේවල් තියෙනවානේ. මම මේ පැත්තෙන් ලියන්න. දැන් ඔය වාහන සර්විස් නේ. අපි කියන්නේ සර්විස් සෙන්ටර්ස් වල කියලා නේ. කියන්නේ රත වාහන බෝඩ් එක පේන්නේ නැහැ. සර්ව ලියා ගන්නද? හරි. දැන් මේමයි. අපි දැන් මේක ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු නේ. එතකොට සර් බෝඩ් එක පැහැදිලිව පේන්නේ නැහැ. නෑ සර් හොඳට පේනවා. ඔව් හොඳට හරි දැන් මේ දැන් පොලිතීන් නා ප්ලාස්ටික් ද්‍රව්‍ය ජලයට මුදා හරිනවා නේ. මිනිස්සු බොන අර වතුර බෝතල් තියෙන්නේ. දැන් ප්ලාස්ටික් වතුර බෝතල් තියෙන්නේ. ඒ වතුර බෝතල් මුදා හරිනවා නේ. එක්කෝ බීලා පාරක් අයිනට දානවා. සමහරකට ඕක වැස්සක් ආවම ගහගෙන ගිහිල්ලා ඒ අසල තියෙන ඇල දොලට එකතු වෙනවා නේ. දැන් ඔයාලට ඔය ගම් වතුරක් එහෙම ගහනකොට බලන්න කොච්චර අපද්‍රව්‍ය එනවද කියලා. ගසාගෙන නේ. ඊළඟ කර්මාන්ත ශාලා වලින් පිටවන ජලය නේ. මෙහෙමයි. කර්මාන්ත ශාලා වලින් එහෙම ජලය පිට කරන්න බෑ. හරි? ඒක තහනම්. ඒ ජලය හරිනම් ආය පිරිපහදු කරන්න ඕන. හරි? ඒක තමයි නීතියෙන් එහෙම කරන්න ඕන. නමුත් ඒ නීතියට පිටින් ගිහිල්ලා සමහරක්
ආයතන සහ ආයතන වලට හොරෙන් සමහරක් වැඩ කරන සේවකයෝ අපද්‍රව්‍ය ඒ අහලා තියෙන ගංගා ඇලවල් වලට යොමු කරන්න පුළුවන්. එහෙම දේවල් වෙනවා. හරි. හරි දැන් මේ වගේ දේවල් තිබුණොත් ඒක තහනම්. නීත්‍යානුකූලව පියවර ගන්න පුළුවන්. එහෙම පිට කරන්න බෑ ගංගා ඇලදොලවල් වලට. හරි. නමුත් මේ දේවල් වෙනවා අදට. සර් දෙවනි පුළුවන්ද පොඩ්ඩක් අපෝ කියන්න තියෙනවා. මම කියන්නේ දැන් පළවෙනි තිබ්බේ පොලිතීන් හා ප්ලාස්ටික් ජලයට මුදා හැරීම. හරි. මම මේ ලියන්න කිව්වේ නෑ මම මේ ගැන සාකච්ඡා කරනවා. අහගෙන ඉන්න දැන්. දෙවෙනියට තිබුණේ කර්මාන්ත ශාලාවලින් පිටවන ජලය නේ. හරි ඒකයි මම කිව්වේ. එහෙම පිට කරන්න බෑ. නීතියෙන් තහනම්. නමුත් මේ දේවල් වෙනවා. ඊළඟ ගෘහස්ත කැලි කසල ජලයට මුදා හැරීම. මේ අපි කරන දේවල් මෙවුවා. නේ? අපි කරන දේවල් මෙවුවා අපිට පහසෙන්ම පාලනය කරගන්න පුළුවන් දේවල් මිනිස්සුන්ට. නේ? දැන් සමහර පාරවල් වලටත් කැලි කසල ගෙනලා දානවානේ. ජලය නෙවෙයි මේ අපි යන පාරවල් වලත් කැලි කසල බෑග් ගෙනල්ලා මිනිස්සු දානවා. හරිද? එතකොට ඒ ළඟ ඇලක් තිබ්බනම් එහෙම දැන් කොහෙවත් දාන්න නැති ඉන්නනේ. පාරක දාන්නේ. ඔය අසල ඇලක් 12ක් යනවනම් දාපු එක ගහගෙන යනවා කියලා හිතාගෙන ටක් ගාලා දාන ඇල 12 වලට දානවා. එතකොට මේ දේවල් මිනිස්සු හිතාමතාම කරන දේවල්. මල සිරුරු ගංගාවල පා කිරීම නේ. දැන් මේක ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඉන්දියාව වගේ රටවල මේක සිද්ධ වෙනවා. සමහර මිනිස්සුන්ගේ තියෙන මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙනවානේ. මිත්‍යා දෘෂ්ටික අදහස් කියලා කියන්නේ මොනවද? නිකන් බොරු දැන් අර සර් දැන් කොරෝනා කාලෙත් අර ගංගා වලට දාන්නේ. ඇයි සර් මල සිරුරු පුච්චලා ඒ අලු දාන්නේ ගංගාවලට? යාළගේ සංස්කෘතියත් එක්ක බැඳී තියෙන දේවල් උත්. යාළගේ විශ්වාස. හරි? යාළගේ විශ්වාසය වුණා. අපි අපේ මලගයක් වුණාම අපි පාංශු කූලේ දෙන්නේ. හරි ඒ වගේ එයාලගෙත් එක එක අදහස් තියෙනවා. ඒ ජන කොටස් වල. හරි? එතකොට මල සිරුරු ගංගාවල මුහු පා කිරීම එකක් තියෙනවා. කෘෂි රසායනික ද්‍රව්‍ය සහ බහලුම් ජලයට මුදා හැරීම නේ. ඒකල කියන්නේ දැන් අපි කෘෂි කර්මාන්තයේදී ගොවියන් විසින් තමයි මේ වැඩේ කරන්නේ ගොඩක් දුරට. ගොවියන් විසින්. හරි? මෙහෙම පුතේ දැන් කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා වෙනවනේ මේ එළවලු පළතුරු හදද්දි නේ. ගොයන් හදනකොට ඒක දානවා. හරි? නමුත් ඒකේ නිසි ක්‍රමවේද තියෙන්න ඕන. හරිද? සමහරු හිතාමතාම සමහරුන්ට මේ පහසෙන් පාලනය කරගන්න පුළුවන් දේවලු ඒගොල්ලෝ කරන්නේ නැතුව ඉන්නවා නේ. ඒ කියන්නේ බෙහෙත් ගැහුවම අපි කියන්නේ බෙහෙත් ගන්නවා කියලා කියන්නේ නේ. ඒ බෙහෙත් ගැහුවම බෙහෙත් කුප්පි ගිහිල්ලා එක්කෝ ගඟට විසි කරනවා. අහලා තියෙනවා. ගඟට විසි කරනවා නැත්නම් ඇලට විසි කරනවා. හරි? ඒ දේවල් එනවා. ඊළඟට දැන් මේක දැන් කෘෂි රසායන ද්‍රව්‍ය ඒ වගාවට දැම්මට පස්සේ අපි තුමුකෝ දා හොඳට වැස්සක් ආව කියලා. ඒ දේවල් මිශ්‍ර වෙලා යනවා. වැසි ජලයත් එක්ක යනවා. හරි? දැන් කුඹුරක වගේ ගහුවා නම් ඒ කුඹුරේ තියෙන වතුර පහත් කියන්නේ ගලාගෙන යන වතුරක් තියෙන්නේ නේ. ජලයට එකතු වෙලා ඒ තියෙන ඇල දොළ වලට එකතු වෙනවා. රෙදි සේදීම සහ නෑම. දැන් මේවා පුතේ දැන් මේවයි. රෙදි සෝදන කොටත් මේ දේවල් වෙනවා. නමුත් මේට අමතරව විශාල වශයෙන් සිද්ධ වෙන කාරණා තමයි අනිත් දේවල්. රෙදි සෝදන කොටත් ඕන දැකලා තියෙනවා. ඉන්ධන ජලයට කිරීම ඔව් ඉන්ධන ජලයට කියන්නේ අනපේක්ෂිතනේ අනතුරු විදියට එකතු වෙන අවස්ථාවල් තියෙනවා. හරි? ඊළඟ මලාපද්‍රව්‍ය මුදා හැරීම. මෙන්න මේක. හරි? මේ මලාපද්‍රව්‍ය මුදා හැරීමත් ඉම තහනම්. හරි? එහෙම නුව කරන්න තහනම්. නමුත් මිනිස්සු හොරෙන් හරි පොළොව යටින් බටයක් දාලා ඒ ළඟ තියෙන ඇල දොලට යොමු කරනවා. හරි? රතවාහන සේදූ ජලය මුදා හැරීම නේ. ඔව් මේකත් සිද්ධ වෙනවා. එතකොට රතවාහන වල සිද්ධ වෙන ගෑවිලා තියෙන ඔයිල්, ග්‍රීස් ඒක ඔක්කොම දිය වෙලා ගංගාවට ගොත වෙනවා. ඊට අමතරව දැන් ඔය සර්විස් සෙන්ටර්ස් වලදී වාහන සර්විස් කරන්නේ නේ. එතකොට ඒ වගේ එකතු වෙනවානේ ඔය මේ කළු තෙල් වගේ දේවල් එහෙම. හරි? එතකොට ඒවා ජලයට එකතු වුණාමත් එතරම් අපවිත්‍ර වීමක් සිද්ධ වෙනවා.
දැන් ඊට අමතරව දැන් ඔයාලා දැන් මේ ඊයේ පෙරේදා අපේ ලංකාවේ වෙච්ච සිද්ධියක් තියෙනවනේ. මොකද්ද සිද්ධිය? හොඳ අනතුරක් සිද්ධ වුණානේ නේද? එක්ස්ප්‍රස් ලංකාව. ඔව්. අර නැව නේද? නැව. ඔව් නැව. බලන්න එතන කොච්චරක් පරිසරයට හානියක් සිද්ධ වුණාද කියලා. නේ? එතකොට මේ පරිසර හානියින්ද දැන් ওই කැස් බවෙන් මැරෙනවා තියෙනවා. දැන් ඉතින් මාළු මැරුණා නේ. එතකොට අර දීවරයන්ගේ තියෙන මේ ආම්පාන ටිකට හානි සිද්ධ වුණා. හරි. ඊට පස්සේ ඒව ආයේ යථා තත්ත්වයටපත් වෙන්න අවුරුදු ගාණක් යනවා. ඒ හානියක් සිද්ධ වුණා. මොහොත ගැටුණා. ඔකට ඔන්නව තමයි උදාහරණනේ. හරි. ලියාගන්නේ නම් මේ ටික. කල දූෂණ සිදු වුණ ආකාර කිහිපයක්. ලියාගන්න එක පොලිතීන් හා ප්ලාස්ටික් ජලයට මුදා හැරීම. සර් පොඩ බෝන් එක මේ බොද වෙලා වගේ පේනවා. මේ අද පොඩි මේ තාක්ෂණික දෝෂයක් ආවා. මම හොඳ ක්ලියර් කැමරාවක් හයි කරා. නමුත් ඒක මේ දිස්නේ වැඩි. ඔව්. අන්තිමට මේකේ දිස්නේ වැඩි වුණා. ලබන සතියේ කතා කරනවා. හරි? සර් මොකද රෙස්ටි දීම වෙන තැනට මම කියන්න අපිට ඉන්න. එක පොලිතීන් හා ප්ලාස්ටික් ජලයට මුදා හැරීම. සර් රෙකෝඩ් එක එවනවද? පොඩ්ඩක් දාන්න. දෙක රෙකෝඩ් එක දාන්න. කර්මාන්ත ශාලාවලින් පිටවන ජලය. කර්මාන්ත ශාලාවලින් පිටවන ජලය. දෙවෙනි කාරණාව. කර්මාන්ත ශාලාවලින් පිටවන ජලය. දෙක කර්මාන්ත ශාලාවලින් පිටවන ජලය. තුන ගෘහස්ත කැලිකසල ජලයට මුදා හැරීම. ගෘහස්ත කැලිකසල ජලයට මුදා හැරීම. ගෘහස්ත කැලිකසල ජලයට මුදා හැරීම. හතරවෙනි එක මලසිරුරු ගංගාවල පා කිරීම. මලසිරුරු ගංගාවල පා කිරීම. පස්වෙනි එක සර් ඇහෙන්නේ නෑ. කෘෂි රසායන ද්‍රව්‍ය හා කෘෂි රසායන ද්‍රව්‍ය සහ බහලු නැත්නම් ඇසුරුම් කියලා ලියන්නකො. ඇසුරුම් කියලා ලියන්නකො. කෘෂි රසායන ද්‍රව්‍ය සහ ඇසුරුම්. ස්ටක් වුණා. දැන් හරි. දැන් හරි සර්. දැන් හරි සර්. එක කෘෂි රසායන ද්‍රව්‍ය සහ ඇසුරුම් ජලයට මුදා හැරීම. හරි. ඊළඟ හයවෙනි එක හරි සර්. ගංගා හය මෙහෙම ලියන්න.
ගංගා වැව්. නේද? අයින එක මෙහෙම ලියන්න. ගංගා සහ වැව් ආදියේ ප්‍රතිසේදීම සහ නෑම. ප්‍රතිසේදීම කියලා දාන්නකො නෑම කියලා දාන්න යන්න එපා. නෑම එහෙම ඉතින් නෑම කියලා මේ අපි කිව්වෙන්නේ නැහැ. මේ ප්‍රතිසේදීම කියලා දාන්න. ගංගා සහ ඇලදොලවල් වල ප්‍රතිසේදීම. හරි සර්. මේ ළමයි රෙකෝඩ් එක එවන්න ගගා දානවා. හරියට මම රෙකෝඩ් එක දාන්නම්. හරියට එපා. ඊළඟ එක මල අපද්‍රව්‍ය මුදා හැරීම. මල අපද්‍රව්‍ය මුදා හැරීම. පුතේ මේ ෆෝන් වල ශබ්ද ඔෆ් කරන්න. මල අපද්‍රව්‍ය මුදා හැරීම. ෆෝන් ඔෆ් කරන්න. ගෙවල් වල ශබ්ද එනවා. මයික් ඔෆ් කරන්න මයික්. මල අපද්‍රව්‍ය මුදා හැරීම. ඊළඟ එක රතවාන සේදු ජලය මුදා හැරීම. රතවාන සේදු ජලය මුදා හැරීම. මයික් ඔෆ් කරන්න නැත්නම් මම මේ ඔෆ් කරන ඔක්කොටම අය කතා කරන්නවත් හම්බෙන්නේ නැහැ ඊට පස්සේ මට. හරි. ඔය කාරණා ටික තමයි පුතේ දැන් ඔය පාඩමේ තියෙන්නේ. එතකොට දැන් 7:48යි නේ. මම දැන් ආයේ සමරියක් සාරාංශයක් කරනවා පාඩමේ. අපි ඊළඟට අර ප්‍රහෙලිකාව කරන්න තියෙනවා තුන්වෙනි එකේ. ඊට අමතරව මම ටියුට් එකක් හදලා තියෙනවා. දාන්න පුළුවන්ද? ඈ? හරි. ඒ ටියුට් එකේ වල ටියුට් එක දානවා. ටියුට් එක මේ අද රැට දානවා. හරි නැත්නම් ඉඳි ටිකක් බලමු. වෙලාව තිබ්බොත් සාකච්ඡා කරමු. හරි. එතකොට දැන් මේ පාඩමේ සාරාංශය. හරි. දැන් මේ පාඩම ඉවරයි. මම දැන් ආයේ මුලින් ඉඳලා ඔයාලට මතක් කරනවා. හරිද? මුලින් ඉඳලා මතක් කරනවා. හොඳට අහගන්න. දැන් ජලය නේ. මයික් ඔෆ් කරගන්න. මයික් ඔෆ් කරගන්න. හරි. දැන් අපි මේ පාඩමේදී ජලය භෞතිකව බෙදුවා කොටස් තුනකට. භෞතික වශයෙන්. ඝන, ද්‍රව, වායු. එතකොට අපිට ජලය අපි බෙදන ආකාර තියෙනවානේ. එකක් තමයි භෞතිකව අපිට බෙදන්න පුළුවන් ජලය. ඊළඟට ජලය පවතින ආකාරය අනුව නේ. ජලය කොහොමද පවතින්නේ? පෘථිවියේ ජලය පවතින ආකාරය අනුව ඒ කියන්නේ කොහොමද බෙදන්නේ? හරි. භෞතිකව ජලය පවතින ආකාරය සහ ජලයේ පවතින ලවණතාවය අනුව නේ. ජලයේ ලවණතාවය අනුව. ඔන්න ඔය කොටස් තුනට තමයි අපි ජලය බෙදුවේ. හරි. භෞතික කොටස් තුනකට බෙදුවා ඝන, ද්‍රව, වායු කියලා. හරි. එතකොට මේකදී අපි පරීක්ෂණයක් කරා නේ. ඝන, ද්‍රව, වායු පවතින ආකාරය අපි පරීක්ෂණාත්මක ඔප්පු කරානේ. ප්‍රහෙලිකාව කරනවා පොඩ්ඩක් ඉන්න. ප්‍රහෙලිකාව කරනවා. හරි. ඊට පස්සේ මෙතෙන්දී අපි මොකද කරේ? ටෙස්ට් ටියුබ් එකක් අරගෙන ඒකට අයිස් කැට ටිකක් දාලා අපි යටින් බන්සන් 10කින් රත් කරානේ. එතකොට අපි ටෙස්ට් ටියුබ් එකට දැම්මේ මොකද්ද? ඝන ජලය. කියන්නේ අයිස්. එතකොට බන්සන් 10කින් රත් කරනකොට ඒක ඉස්සල්ලාම වුණා ද්‍රව. අන්න ද්‍රව අවස්ථාවටපත් වුණා. ඊළඟට අපි තවදුරටත් රත් කරනකොට ඒක ජල වාෂ්ප බවටපත් වුණා නේ. අන්න එතකොට ඝන, ද්‍රව, වායු කියන අවස්ථාවල වලට
අපි කොහොමද මේක විද්‍යාත්මකව පෙන්වන්නේ කියන පරීක්ෂණය. හරි. ඊට පස්සේ ඝන අපි ඉගෙන ගත්ත ඝන කොටස් ඝන පවතින ආකාරනේ ග්ලැසියර්. එතකොට ග්ලැසියර් කොහෙද පවතින්නේ? ලෝකයේ ප්‍රධාන වශයෙන්ම උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය. ඒ කියන්නේ ආර්ක්ටික් සාගර කලාපයේ දක්ෂිණ ද්‍රවය මොනවාද? ඇන්ටාර්ක්ටික් මහද්වීපේ. ඇන්ටාර්ක්ටික් මහද්වීපේ. මේ ද්‍රව ප්‍රදේශවල ග්ලැසියර් විදියට ඝන ජලය පවතිනවා. මොනවද අපි ග්ලැසියර් කියලා කිව්වේ? ග්ලැසියර් කියලා කිව්වේ අපි පෘථිවියේ නේ දීර්ඝ කාලීනව අයිස් තට්ටු විදියට විශාල කලාපයන් තුල පැතිර පවතින ඝන ජලයට අපි කියනවා ග්ලැසියර් කියලා කියනවා නේ. දීර්ඝ කාලීන තමයි ග්ලැසියර් පවතින්නේ. හරි. එතකොට මේකේ අයිස් තට්ටු නේ. එක අයිස් තට්ටුවක් හැදෙනවා. ඊට පස්සේ ඒක මතට ආයෙ තව අයිස් තට්ටුවක් ආයෙ හැදෙනවා. එහෙම අයිස් තට්ටු විදියට තමයි ග්ලැසියර් පවතින්නේ. හරි. එතකොට මේ ග්ලැසියර් දියවීම තුලින් දැන් ලෝකේ උෂ්ණත්වය එන්න වැඩි වෙනවනේ. ලෝකේ උෂ්ණත්වය එන්න වැඩි වෙනකොට මොකද වෙන්නේ? ග්ලැසියර් දිය වෙනවා. දැන් අද විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ ග්ලැසියර් දිය වෙන්න පටන් අරගෙන කියන එකනේ. අපි තවදුරටත් අපේ ලෝක උෂ්ණත්වය එන්න වැඩි වුණොත් එහෙම ග්ලැසියර් දියවීම තුලින් මොකද වෙන්න පුළුවන්? අපේ පෘථිවියේ තියෙන පහත් ගොඩබිම් යට වෙන්න පුළුවන්. හරි? ඔය මාලදිවයින වගේ දූපක්. හරි? අපෙත් ඔයාලා දැන් කොළඹ ගියොත් එහෙම බලන්න පුළුවන් මුහුදු මට්ටමයි ගොඩබිමයි අතර කොච්චර දුර උසද තියෙන්නේ කියන එකනේ. හරි? සමහර තැන්වල මීටර් 2ක්වත් නැහැ උස. හරි? ඒ වගේ ඒ මට්ටමෙන් තියෙන. ඉතින් ඔය ඕවා යට වෙන්න පුළුවන්. එහෙම ග්ලැසියර් දිය වුණා. ඔයා දැක්කනේ දැන් ජලය ඔයාලා දැක්කනේ. දැන් ඝන ජලයේ තියෙනවනේ 2.2 නේද? ඉතින් හිතා ගන්න ඕක ටික ඔහම දිය වුණොත් මොකද වෙන්නේ කියන එක. ඊළඟට හිම. එතකොට හිම කොහොමද තියෙන්නේ? හිම ගොඩක් දුරට ඍතු භේදය අනුව තමයි ගොඩක් දුරට හිම ඇතැම් රටවල පවතින්නේ. හරි? ඊළඟ ද්‍රව ජලය දැක්කනේ. ද්‍රව ජලයේ තියෙනවා සාගර, ගංගා, ඇලදොල ඒක තියෙනවානේ. වායු විදිහට මොනවද තිබ්බේ? ජල වාෂ්ප. එතකොට අපි ඉගෙන ගත්ත පුතේ වායු ගෝලයේ ජල වාෂ්ප පවතින්නේ බවට අපි කොහොමද ඒක ඔප්පු කරන්නේ? හරි? අපි මෙතනදී පරීක්ෂණයක් කරා වීදුරුවක් අරගෙන ඒකට අයිස් කැට ස්වල්පයක් දානවා නේ. අයිස් කැට කීපයක් දාලා අපි වීදුරුව වැහුවට පස්සේ මොකද වෙන්නේ? වීදුරුව වැහුවට පස්සේ වීදුරුවේ එළියේ පෘෂ්ඨයේ වීදුරුවේ පෘෂ්ඨයේ ජල බිඳු තියෙනවා. ජල බිඳු තැන්පත් වෙනවා නේ. ජල බිඳු තැන්පත් වෙනවා. හරි? ඇයි මේ ජල බිඳු තැන්පත් වෙන්නේ? කොහෙන්ද ජල බිඳු ගාව? වායු ගෝලයේ තිබ්බ ජල වාෂ්ප තමයි තර වායු ගෝලයේ තිබ්බ ජල බිඳු තමයි එතන ගණී භවණයට ලක් වෙලා නේ. එතන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මොකද්ද? ගණී භවණය. එනවා නේද පුතේ? අන්න වචනයක් ආවා. අහගන්න. වචනයක් ආවා ගණී භවණය. ගණී භවණය නේ. ඒ කියන්නේ අර වීදුරුවේ අයිස් කැට දාපුවාම පිට තියෙන ජල වාෂ්ප වීදුරුවේ පිටත පෘෂ්ඨ මත තැන්පත් වෙන ජල බිඳු විදියට. එතන සිද්ධ වෙනවා ගණී භවණය. හරි? එතකොට ආයෙ ওই ගණී භවණය කියන වචනේ අපිට අහු වෙනවා. දැන් ජලයේ වාෂ්ප වෙලා ඉහළට ගිහිල්ලා වලාකුළු හැදෙන්නේ නේ. වලාකුළු හැදෙනකොට එතරම් ගණී භවණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. හරි? එතකොට ඒක තමයි වර්ෂණයේ විදියට පොළොවට කඩන් වැටෙන්නේ නේ. වර්ෂණය කියලා කියන්නේ වැස්සද? නැහැ. වැස්ස නෙවෙයි. වර්ෂණය තුල තියෙනවා හිම වැස්ස තියෙනවා, වැස්ස තියෙනවා, අයිස් කැට වැටීම තියෙනවා නේද? ඔය ඔක්කොටම තමයි අපි කියන්නේ වර්ෂණය කියලා කියන්නේ. ඒතර වැස්ස කියලා කියන්නේ ඔය වර්ෂණයේ එක කොටසක්. හරිද? හරි. එතකොට ඊළඟට දැන් අපි ගියා කියන්නේ ජලයේ පවතින ආකාරය අනුව එක තමයි වර්ෂණය. ඊට පස්සේ මතු පිට ජලය නේ. ගංගා, ඇලදොල, සාගර, මුහුදු මේ පොළොව මතු පිට පවතින ජලය. අපි කියන මතු පිට ජලය. ඊළඟට තිබ්බේ මොනවද? භූගත ජලය. පොළොවේ තියෙන ජලය. භූගත ජලය. හරි? පොළොවේ තියෙන ජලය.
ඊළඟට අපි ආයෙ මොකද්ද කරේ? ජලය ආයෙ බෙදුවා කොටස් තුනකට ලවණතාවය අනුවනේ. ලවණතාවය අනුව මොනවාද? කරදිය, මිරිදිය, කිවුල්දිය. කරදිය, මිරිදිය, කිවුල්දිය. කිවුල්දිය කිතනේ ආයෙ අපි බෙදුවානේ. එතෙන්දී කරදිය තමයි වැඩිම ලවණතාවයක් තියෙන්නේ. කියන්නේ වැඩිම ලුණු ප්‍රමාණයක් තියෙන කරදිය. ඊළඟට තියෙන්නේ කිවුල්දිය. කිවුල්දිය. මිරිදිය ඊටාත්ම ස්වල්පයක් තියෙන්න පුළුවන්. අපිට ඒක දැනෙන්නේ නැති මට්ටමක තියෙනවා. එතකොට ඔයාලා මිරිදිය තියෙන දැන් ඕන තරම් දන්නවා. නමුත් කිවුල්දිය තියෙන කොහෙද? කලපු වල. මුහුදේ. හා? ඕන් කිව්වා. කිවුල්දිය තියෙන කලපු වල පුතේ. කලපු වල. හරි? හරි. දැන් ඔය ටිකට ගියානේ. ඊට පස්සේ අපිට ජලයේ තියෙන වැදගත්කම් ගැන අපි සාකච්ඡා කරා. ඊට පස්සේ ජීවයේ පැවැත්මට ජලය කොහොමද වැදගත් වෙන්නේ කියන එක කතා කරා. දැන් අද කතා කරේ ජලය කොහොමද දූෂණය වෙන්නේ කියන එක. හරි. දැන් පාඩම ඉවරයි. අපි එන අර ප්‍රස්ථාරයට යමු. සෝරි ප්‍රේලිකා. අංක 3. මේක කරාද හැමෝම? ඔව් සර්. ડોક્ટર අනුර නැත්තම් මේක කට්ටිය චිත්‍ර අඳින අපි චිත්‍ර ශිල්පියෝ ඉන්නවානේ. මගේ අර මුල්ම දවසේ කෙනෙක් ඇඳලා ස්ක්‍රීන් එක පුරාම. ඕන් දැනටත් ඇඳලා මේ පේනවද මේ? ඒක තමයි. හරි දැන් අදින්නක පුළුවන් නම්. හරි. අපි බලමු එතකොට දෙක හරහාට නේ දෙක හරහාට දෙකේ මොකද්ද කියන්නේ? කරදියත් මිරිදියත් අතර ලවණතාවක් ඇති ජලාශ විශේෂයකි. මෙන්න මෙතන. කරදියත් මිරිදියත් අතර ලවණතාවක් ඇති ජලාශ විශේෂය. ජලාශ විශේෂය. කිවුල්. කලපු කලපු. කලපු කලපු. කලපු මං කිව්වේ මම දැන් මේ ටිකකට කලින් කිව්වා කලපු කියලා. මේ මඩ කලපුව තියෙනවානේ, මීගමු කලපුව තියෙනවා. හරි. ඒතකොට කලපු ප්‍රදේශ වල තමයි කිවුල්දිය තියෙන්නේ. කරදියයි මිරිදියයි අතර තියෙන මොනවද? කිවුල්දිය. ඒක ලියා ගන්න හැමෝම කලපු. ඊළඟ හතර හරහාට හතර මෙන්න මෙතන. මෙතන අකුරු තුනයි තියෙන්නේ. ජලය සඳහා අප එදිනෙදා බහුලව භාවිතා කරන යෙදුම වතුර වතුර. පහ හරහාට පහ හරහාට මේවා විශාලතම කරදිය ජලාශ වේ. සාගරනේ. හරි අපි බලමු දැන්. අපි දැන් දෙක හරහාට කිව්වනේ කලපුනේ. ඒතකොට මෙතන කයන්න තියෙන්නේ. මෙතන දැන් අපි සාගර කියපුවා මෙතන රයන්න තියෙන්නේ. එතකොට දැන් දෙකයි මෙතන කා මෙතන ර කර. අපි දැන් දෙක පහළට බලමු. දෙක පහළට ගත්තොත් ලවණතාවයේ වැඩිම ජලය මෙලෙස හැඳින්වේ. බලන්න එතකොට මොකක්ද වෙන්නේ කියලා. කරදිය අන්න මැච් වුණානේ. අන්න ඔය වගේ මේක පුරවනකොට බලන්න එම ඊළඟ වචනේ පහළට දාලා බලන්න මැච් වෙනවද කියලා. හරි කරදිය. හය හරහාට හය මෙතනනේ මේ තියෙන හය හරහාට ගොඩබිමේදී හමුවන ගලා යන මිරිදිය ප්‍රවාහ විශේෂයකි. ගංගා.
ගංගා. ගංගා ගංගා. ගංගා ඔව්. එතකොට 4 15ට බලන්න 4 15ට මොකද්ද තියෙන්නේ කියලා. මෙම කටයුතු වගා. සඳහා ජලය බහුලව භාවිතා කරේ. වගා. වගා නේ. වගා. මෙන්න මේ කොටස අපි ඉවර කරලමු. මෙන්න මේ කොටස ප්‍රස්තාව මෙන්න මේ කොටස ඉවර කරමු ඉස්සෙල්ලාම. 1 15ට බලන්න මොකද්ද තියෙන්නේ කියලා. 1 15ට. ජලයට රොන් මඩ එක් වූ විට මෙලෙස වේ. මොකක්ද වෙන්නේ? ජලයට රොන් මඩ එකතු වුණා මොකද වෙන්නේ? ඈ? බොර. බොර තුන පහලට බලන්න 3 15ට. බොර ලිං වලින් අපට මෙම ජලය ලබා ගත හැක. පොරලි ඇද්දි කොටු දෙකයින්. බොර. 3 15ට බලන්න. ලිං වලින් අපට මෙම ජලය ලබා ගත හැක. මෙන්න මෙතන 15ට. මිහිදිය භූගත. භූගත ගත නේද? භූගත 6 පටන් ගන්නනේ. ගොඩ බිමේදී ගංගා නේ. ඒතර මෙතන ගයන්න නෙන්නේ. ඒතකොට භූගත. එතකොට මේ කොටස අපි ඉවර කරා. මෙන්න මේ කොටස දැන් ඉවර කරමු. මෙන්න මේ ටික. මේ ටික ඉවර කරමු. මේක එතකොට අපි දෙක හරහාට කරා. පහ මේවා විශාලතම කරදී ජලාශය. පහ කරා. දෙක පහටක් කරානේ කරදිය කියලා ආවනේ. හරි. හත හරහාට බලන්න. මෙය භාවිතයෙන් අපට ජලයේ රස හැඳිනිය හැක. දීව. දිව. එතකොට 8 15ට බලන්න 8 15ට. වායුගෝලයේ සිට පොළොව මතට ජලය ලැබෙන සියලු ක්‍රම පොදුවේ මෙලෙස හැඳින්වේ. වර්ෂාව වර්ෂණය. නේ. එතකොට මෙන්න මෙතන බලන්න. වර්ෂණය හරි. ඔතන දැන් ඔයාලා ඔක දානකොට වර්ෂණය මේ මෙතෙන්ට එනවා මොකද්ද? නයන්න එනවනේ. නයන්න. දැන් ඔයාලා චෙක් කර බලන්න 15 හරහාට මොකද්ද එන්නේ කියලා. මෙතන නයන්න එන වචනය. ලවණතාවය ලවණතාව ඈ. හරි. 10 හරහාට මෙන්න මේක මෙතනක් බලන්න. 10 හරහාට ද්‍රවාසන්න යෝධ හිම කඳු. Glacier නේද? glacier. ග්ලැසියර් දැන් බලන්න 9 15ට. 9 15. ජල වාෂ්ප ද්‍රව ජලයේ බවට පත්වීමේ ක්‍රියාවලිය. ගණීභවනය. ගණීභවනය හරි. ගණීභවන 9 හරහාට 9 හරහාට හිම යනු ජලයේ මෙම භෞතික අවස්ථාවට උදාහරණයකි. ගණ. ගණ හරි. දැන් මේ ටිකත් ඉවරයිනේ. මේ කොටස ඉවරයි නේද? 11 11 15ට. ජීවි දේහ තුල හිස්තන පවත්වා ගැනීමට ජලය දායක වේ. මොකද්ද? සිසිලව. සිසිල්ව නේ. සිසිලව 15 හරහාට මොකක්ද ආවේ? ලවණතාවය නේ. එතකොට මෙතන සිසිලව නේ. සිසිලව පවත්වා ගැනීමට දායක වේ. හරි. එතකොට ඒ ටිකත් හරි. දැන් මෙන්න මේ ටික බලමු. හරි. ඊළඟට
13 15ට බලන්න 13 15ට. සූර්ය තාපය නිසා ජලය වාෂ්ප වාෂ්ප 16 හරහාට බලන්න. මුහුදු ජලය වාෂ්පීභවනය වාෂ්පීභවනය නේ. වාෂ්පීභවනය හරි. 12 15ට ජීවී දේහය තුල පෝෂක පරිවාහනය පරිවාහනයනේ අපි දැන් ඉස්සර ඉගෙන ගත්තේ. පෝෂක ද්‍රව්‍ය පරිවාහනයට ජලය වැදගත්තරනේ. පරිවහනය 17 හරහාට බලන්න 17 හරහාට. සතුන්ගේ ආහාර සතුන්ගේ ආහාර ජීර්ණය ජීර්ණය. සතුන්ගේ ආහාර ජීර්ණය නේ. හරි. 14 15ට බලන්න. උස් බිමක සිට පහළට එකවරම කඩා හැරෙන දිය දහරා දියඇලි කියලි දියඇලි. හරි. දැන් මේ ටික මෙන්න මේ කොටස ඉවර කරමු. මේ කොටස 21 15ට බලන්න. 21 15 21ක් නැද්ද මේකේ? හදිනවනේ. සාගර වලට වඩා මදක් කුඩා වූ කරදිය ජලාශ විශේෂයකි. මුහුදු 23 හරහාට බලන්න. 23 හරහාට මේ නිපදවා ගැනීම ජලයෙන් අප ගන්නා ප්‍රධානතම ප්‍රයෝජනයකි. විදුලිය විදුලිය 20 15ට අපට පානය කළ හැක්කේ මෙම ජලයයි. මිරිදිය දැන් මේ අපිට මේ කොටස තමයි දැන් තියෙන ඉතිරි වෙලා. 18 බලන්න. 18 හරහාට ජලය අපට සීමිත සම්පතකි 19 15ට බලන්න. කලපුවලදී අපට හමු වන ජලය කිවුල්දිය දෙක හරහාට 22 හරහාට බොහෝ දිය ධාරාවන් මේවායින් නැරඹේ. උල්පත් 24 හරහාට ජලයට විවිධ අපද්‍රව්‍ය එකතු වීමෙන් මෙයට ලක් වේ. හොඳයි ඈ. ඔයාලා ග්‍රේට්. ඔයාලා හොඳයි ඈ. එතකොට ලබන සතිය කරන්නේ 4 වෙනි ප්‍රේලිකාවද? අපල සතිය කරන්න හරහට මොකද සර් කිව්වේ? ජීර්ණය ලබන සතිය කරන්න 6 වෙනි එක 6 ශබ්දය ඇසීම 6 කරන්න. එතකොට දැන් ඔයාලා මේකෙන් මේ දාන්න බලන්න කීයක් හරියද කියලා. 6 වෙනි පාඩමේ අභ්‍යාස කරන්න කියලා කිව්ව නේද? ඒක සාකච්ඡා කරන්නේ නැද්ද? අපි පාඩමේ ඇයි කරන්නේ පුතේ අපි? ශබ්දය ඇසීම දා කරන්නේ. ඔය ආවේ නැද්ද? නෑ සර්. ඒක කරා අපි. ඒක කරා ඒක ටියුට් කරපු ටියුට් එකක් අමාය දාලා තිබ්බා ගෲප් එකට ඒක බලන්න. හරිද? එතකොට ඒකේ ප්‍රහේලිකාව කරන්න. ශබ්දය ඇසීම ප්‍රහේලිකාව 6 වෙනි ප්‍රහේලිකාව කරන්න. එතකොට මම ටියුට් එකක් හදලා තියෙනවා. ඕන ඒකෙත් ප්‍රශ්න ටිකක් තියෙනවා සාකච්ඡා කරන්න පුළුවන්. අපි සාකච්ඡා කරමුද? හා සර්. හා සර්.
දැම්මද ඒක හවස? අවස දැම්මේ නැහැ. ඒක තාම මගේ අතේ තියෙන්නේ. කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ 10ට බලමු ඔයගොල්ලෝ උත්තර දෙන්න කොහොමද කියලා. බලමු සර්. ලකුණු බලමු. ලකුණු මේගොල්ලෝ කීයක් කරන්ද තියෙන්නේ කියලා. තේරම හරි. කවුද යුමාල? 24න් 24යි. යාගේ පුතාගේ නම නෑ. මොකද්ද 18යි 739. ෂෙනාලි 24න් 22යි. අමායා 24න් 22යි. මොකක්ද අම්මාට වැරදුනේ? පරිවහනයයි ජීර්ණයයි. කො අනිත දාන්න බලන්න. මෙතුක. මෙතුක හොඳයි. 24න් 24 මරන් තියෙනවා. සර් ගිය සතියේ ටියුට් එකේ ලකුණු නේද සර් කිව්වේ? නෑ ළමයෝ මේ දැන් කරපු ප්‍රහේලිකාව. නෙතිලි ගුණරත්න ඔක්කොම හරි. උදාරි 22යි. කිවුරි 24යි. හොඳයි. දෙවුරම් 24යි. හොඳයි. අයින ඔක්කොම දාන්න ඕන. හරි එහෙනම් අපි අතන අර ප්‍රශ්න 10ට යමු බලන්න. තුල්ලන් ඒකනායක එයාගෙත් ඔක්කොම අර ගිහිල්ලා තියෙනවා. මෙතුක හරි පුතේ අපි දැන් බලමු මේ ප්‍රශ්න ටික. දැන් මට ඔයාලා උත්තර කියන්න. ඔන්න මම ප්‍රශ්නේ දාලා තියෙනවා. මට කියන්න එකේ උත්තරේ මොකද්ද? උත්තරේ මොකද්ද? ක්ලැප්ට පවතින්නේ පෘථිවියේ ද්‍රවාසන්න ප්‍රදේශවලය. ගැසියල් පවතින පෘථිවියේ ද්‍රවාසන ප්‍රදේශවල. ගැසිය පවතින්නේ පෘථිවියේ ද්‍රවාසන ප්‍රදේශවලය. ගැසියර් පවතින්නේ පෘථිවියේ ද්‍රවාසන ප්‍රදේශවලය. ගැසියර් පවතින පෘථිවියේ ද්‍රවාසන ප්‍රදේශවලට. D තමයි එතකොට දැන් මෙතන මේක උත්තර ටික බලන්නකෝ. ජලයේ භෞතික ස්වභාවය අනුව කාණ්ඩ තුනකට බෙදිය හැක. හරි නේද? ඝන ද්‍රව වායු. ඝන ද්‍රව හා වායු ලෙස ජලය පවතී. ඒකත් හරි. කිවුල් දිය තුල ලවණ මිරිදිය ජලයට වඩා ඇත. හරිනේ. කිවුල් දිය තුල මිරිදි ජලයට වඩා ලවණ තියෙනවා. එතකොට D ග්ලැසියර පවතින්නේ පෘථිවියේ ද්‍රවාසන්න ප්‍රදේශ වලය. වැරදි. සර්. එතන පොඩි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා. ඒකත් හරිනේ. ග්ලැසියර පෘථිවියේ ද්‍රවාසන්න ප්‍රදේශවල තමයි පවතින්නේ. හරි. ඒ උත්තර එතන ඔක්කොම ටික හරි. ඒ ද්‍රවාසන්න ප්‍රදේශවලනේ තියෙන්නේ උත්තර ද්‍රවයේ තියෙන දක්ෂිණ ද්‍රවයේ තියෙනවා.
හරි. එතකොට ඒක හරි. මෙතන මේ උත්තර ඔක්කොම හරි මේකේ. හරි. මේකේ උත්තර ඔක්කොම ටික හරි ඈ. මේ ප්‍රශ්නේ මේ පොඩි ගැටලුවක් තියෙනවා. මංගාව නෑ. හරි හරි දෙවෙනි එක බලන්න. දෙවෙනි එක. ග්ලැසියර් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න. ග්ලැසියර් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න. ඉතා කුඩා බෙන් ප්‍රදේශයක පැවතින ප්‍රදේශයක පවතින කෙටි කාලීන අයිස් ප්ලාස්ටිකි glacier නේද? බලමු. ග්ලැසියර් පෘථිවියේ ආර්ක්ටික් සාගර කලාපය හා ඇන්ටාර්ක්ටික් ද්‍රවාසන්න ප්‍රදේශවල පවතී. ඒක හරි. ග්ලැසියර් ප්‍රදේශවල පවතින. ග්ලැසියර් ඉතා කුඩා බිම් ප්‍රදේශයක පවතින කෙටි කාලීන අයිස් ඇස්මි. අන්න ඒක තමයි වැරදි ප්‍රකාශය. B බලන්න. ග්ලැසියර් ඉතා විශාල බිම් ප්‍රදේශයක පවතින දීර්ඝ කාලීන අයිස් ඇස්මකි. හරි නේද? ග්ලැසියර් දීර්ඝ කාලීනව තමයි පවතින්නේ. ග්ලැසියර් විශාල වශයෙන් දියවීම පහත් ගොඩබිම් මුහුදෙන් යට වී යාමට හේතුවක් වේ. මම ඉස්සලා අර කිව්වේ ඔයාලට. තුන්වෙනි එක බලන්න. ශ්‍රී ලංකාව තුළ හිම නිතරම පවතින ස්ථානයකි නුවරඑළිය. මේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්ථානයක නුවරඑළිය. හරි නේ. ඒක තමයි වැරදි නේ. නිතරම පවතින ස්ථානයක නුවරඑළිය. තමයි වැරදි උත්තරේ. අනිත් ඒවා ඔක්කොම හරි. හිම වර්ෂණය මගින් තමයි පොළොවට වැටෙන්නේ. ඇතැම් රටවල ශීත ඍතුවට හිම වැටෙනවා. ඒකත් හරි. ඉන්දියාව තුළ හිම කඳු පවතිනනේ. හිමාලය කඳු වැටියේ හිම පවතිනවා. හතරවෙනි එක. මුහුදු ජලය ඝනීභවනය මගින් ලුණු සාදයි. මුහුදු ජලය ඝනීභවනය මගින් ලුණු සාදයි. මට පෙනී යනවා ඔයාලා ඔක්කොම රැවටුණා. හරි? ඔයාලා ඔක්කොම රැවටිලා තියෙන මට පේන විදියට. හරිද? ලවණතාවෙන් කියන්න බලන්න තපොට හිතලා බලන්න කියන උත්තරේ. ලවණතාවයෙන් කිව්ටියට වඩා ශ්‍රාවණතාවයෙන් කිව්ටියට වඩා ඉදිරියෙන් පවතී. මගින් මුහුදු ජලය හා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. නිවැරදි ප්‍රකාශය නේ. හරි. දැන් බලමු. හරි. මට හරි. බලමු. ඉදිරියෙන් පවතී. මුහුදු ජලය මතු පිට නිවැරදි ප්‍රකාශය. මොකද්ද? හරි උත්තරය අහන්නේ. ලවණතාවෙන් කිව්ටියට වඩා ඉදිරියෙන් පවතී. හරි. ඒක හරි. ලවණතාවෙන් කිව්ටියට වඩා ඉදිරියෙන් පවතී. හරි. ඒක හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා හරි උත්තරය. මුහුදු ජලය මතු පිට ජලය නේ. මුහුදු ජලය ඝනීභවනය මගින් ලුණු සාද. නෑනේ පුතේ. ඔන්න දැන් ආගන්නකෝ. ඒ ගන්නකෝ. මතු පිට ජලය ආකාරයකි. මුහුදු ජලය කියලා කියන්නේ මතු පිට ජලය තමයිනේ. සර්ෆේස් වෝටර්. ඒක හරි. ඒ උත්තරේ හරි. ඒ හරි. පෘථිවි පෘෂ්ඨයෙන් 90ක් පවතී. පෘථිවි පෘෂ්ඨයෙන් 90ක් නෙවෙයිනේ පවතින්නේ. 97.4ක් පවතිනවා. එතකොට B වැරදි. C ලවණතාවයෙන් කිවුල් දියට වඩා ඉදිරියෙන් පවතී. ඒකත් හරිනේ. ලවණතාවයෙන් කිවුල් දියට වඩා එයා ඉදිරියෙන් ඉන්නවා.
එතකොට AC කියන දෙකම AC දෙකම හරිය. D උත්තරේ. D එක බලන්න. මුහුදු ජලය මගින් ලුණු සාදයි. මුහුදු ජලය ඝනීභවණය නෙවෙයිනේ පුතේ. මොකද ඒකට කියන්නේ? වාෂ්පීභවණය. වාෂ්පීභවණය. මුහුදු ජලය මගින් වාෂ්පීභවණය මගින් තමයි ලුණු සාදන්නේ. ඒකට උත්තරේ මේ දෙකම තියෙනවා. ඒත් හරි අපි දෙකම ගහන්නද? දෙකම ගන්න. ඔයාලා ඔය චෙක් කරලා බලන්න. ඊළඟ එක බලන්න. කලපු තුල පවතින්නේ ජලයයි කිව්වේ ජලයයි. දේශියම දන්නවනේ කිවුල් ජලය. 6 වෙනි එක බලන්න. 6 බලන්න මිනිස බලන්න. හත වලාකුළු තුල පවතින ඝනීභවන වායු ගෝලයේ ජලය පොළවට කඩා වැටීමය. ජලය පොළවට කඩා වැටීම. ඝනීභවනය වායුගෝලීය ජලය පොළවට කඩා වැටීම. හරි. 7 C උත්තරේ. 8 ආශ්පීභවනය. හරි. පොඩ්ඩක් අහගන්නකො මේ කාරණාව අහගන්නකො. එතකොට ඝනීභවනය වෙන අවස්ථාවක් තමයි වැස්ස සෑදීමේදී නේ. කියන්නේ ජල වාෂ්ප ඉහළට ගිහිලා වලාකුළු ඇදිද්දි ඝනීභවනය වෙනවා. ඊළඟට අර වීදුරුවේ මේ පිටත පෘෂ්ඨයේ මේ ජල බුබුලු කියන්නේ බිඳිති තැන්පත් උනේ. එතනක් ඝනීභවනය තමයි උනේ. වාෂ්පීභවනය තමයි පුතේ ඔයාලගේ දැන් ඔය රෙදි සෝදලා එළිය වැලට දැම්මට පස්සේ රෙදි වේලෙන්නේ වාෂ්පීභවනය මගින්. ඒ වගේම තමයි සාගරයේ ලුණු නිෂ්පාදනයේදී සාගර ජලය වාෂ්ප කරලා යවන්නේ වාෂ්පීභවනය මගින්. වාෂ්පීකරණය තමයි ඔයාලගේ ඔය කේතලයේ සිද්ධ වෙන්නේ. කේතලේ වතුර නටනකොට හුමාලයේ විදිහට පිට වෙන්නේ එතන වාෂ්පීකරණය. කියන්නේ සෙල්සියස් අංශක 100ට එතන රත් වෙනවා. වාෂ්පීභවනයේදී සෙල්සියස් අංශක 100ට රත් වෙන්නේ නැහැ. තේරුණාද? ඊට වඩා ගොඩාක් අඩු උෂ්ණත්වයකදී තමයි ජලය පිට වෙලා යන්නේ. 9 බලන්න 9. ඉහත සියල්ලම සිදුවේ. ඉහත සියල්ලම සිදුවේ. 10 බලන්න. D ඉහත A හා B යන දෙකම පෙන්විය. නේද? අයිස් කැට කෙරෙව් වීදුරක A හා B හරි. A B යන දෙකම පෙන්විය හැක. ඒකරට දාලා බිමේක කරන්න ඕනේ නේද? මම මේ ටියුට් එක දාන්නම්. තව ප්‍රශ්න ටිකකුත් එකතු කරලා මම දාන්නම්. ඒක ආය පාරක් කරන්න ඔයාලා. එහෙමනම් පුතේ අදට මම පන්තිය නවත්තනවා. මේ එන ඔයාලට සුබ රාත්‍රියක් හැමෝටම. ආයි බෝවන්ස සුබ රාත්‍රියක්.